දරුවනේ පස්වන ඒකකයේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය. ඒ යටතේ තුන්වන පාඩම් මාලාව සතුන්ගේ සංසරණ පද්ධති. මේ පාඩම් මාලාවේ මේ වන විට පරිච්ඡේද 8ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. එයින් පරිච්ඡේද 6කදී සිද්ධාන්තමය කරුණු ඔබට මම ඉදිරිපත් කළා. තවත් පරිච්ඡේද 2කින් ප්‍රශ්න සාකච්ඡා කළා. ඉතින් අපි දැන් මේ සාකච්ඡා කරමින් යන්නේ ප්‍රශ්නාවලියට අදාළ පරිච්ඡේද. ඒතර අද 9 වෙනි පරිච්ඡේදයෙන් තවත් ප්‍රශ්න කීපයක්ම මම ඔබේ දැනගැනීම පිණිස ඔබේ අවබෝධය පිණිස විභාගෙදී ඔබට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරනවා. ඉතින් අද බලන්න අපේ ප්‍රශ්න මොනවද කියලා. ටිකක් හොඳ ප්‍රශ්න වගේක් අද අපි සාකච්ඡා කරනවා. විභාගෙදී නිතරම අහන ප්‍රශ්න වගේක්. හර්ට් සන්නායක පද්ධතියේ කොටස් මොනවද කියලා. දැන් ඉස්සෙල්ලා මේ පිළිතුර ලබා දෙන්න කලින් ඔබට මූලිකව දැනුවත් කරන්න කැමතියි මම හෘදය ස්වාධීනවම තමයි ස්පන්දනය ආරම්භ වෙන්නේ. හෘදය විසින්ම විද්‍යුත් ආවේග ජනනය කිරීමක් සිදු කරගෙන හෘදය අන්තරාසර්ග සහ ස්නායු පද්ධතියෙන් ස්වායත්තව ස්පන්දනය වෙනවා. හැබැයි හෘද ස්පන්දන වේගය කෙරෙහි අන්තරාසර්ග පද්ධතියත් ඒ වගේම ස්නායු පද්ධතියෙත් බලපෑමක් සිදෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අනුවේගී ස්නායු මගින් හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ප්‍රත්‍යනුවේගී ස්නායු මගින් හෘද ස්පන්දන වේගය අඩු කරනවා. දැන් මම කලින් කිව්වා මේ අන්තරාසර්ග පද්ධතියේ බලපෑමක් තියෙනවා කියලා. විශේෂයෙන්ම තයිරොක්සින් වගේ හෝමෝන, ඇඩ්‍රිනලින් වගේ හෝමෝන පැහැදිලිවම හෘද ස්පන්දන වේගය වැඩි කරන්නට දායක වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ හෘද ස්පන්දනය ගැන කතා කරද්දී මේ අන්තරාසර්ග පද්ධතියෙන් සහ ස්නායු පද්ධතියෙන් මේ හෘද ස්පන්දන වේගය අඩු වැඩි කරන්නට සිදු කරන බලපෑම අමතක කරන්න බෑ. හැබැයි හොඳට මතක තියාගන්න හෘදය තමා විසින්ම ආවේග ජනනය කරගනිමින් ස්පන්දනය ආරම්භ කරනවා. ඒක මතක තියාගන්න ඕනේ. තමා විසින්ම තමයි ස්නායු ආවේග නිර්මාණය කරගන්නේ. තමා විසින්ම මේ හෘදය ස්පන්දනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. දැන් හර්ට් සන්නායක පද්ධතියෙන් අපි සාකච්ඡා කරන්නේ මේ හෘදය විසින් හටගන්නා ආවේග කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ? ඒ සම්ප්‍රේෂණය වීමත් සමග හෘදය ස්පන්දනය වෙන්නේ කොහොමද? මීට අදාළ වැදගත් විශේෂිත ස්නායු සෛල කාණ්ඩ සහිත කොටස තමයි මේ හර්ට් සන්නායක පද්ධතිය කියලා කියන්නේ. මේ හර්ට් සන්නායක පද්ධතියට අයිති වෙන කොටස් ටික මොනවද? ඒ කොටස් ටික අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. බලන්න. පළමු කොටස තමයි දරුවනේ SA ගැටය. SA ගැටය. මේක තව වචනකින් කියනවා සයනු හර්ට් කාර්නික ගැටය. සයනු හර්ට් කාර්නික ගැටය. SA ගැටය. ඊළඟට තියෙනවා AV ගැටය. AV ගැටය. කර්ණික කෝෂික ගැටය කියලත් හඳුන්වනවා. කර්ණික කෝෂික ගැටය. AV ගැටය. හරි. ඊළඟට කර්ණික කෝෂික ගොනුව. එහෙම නැත්නම් හිස් කදම්බය කියලත් කියනවා. හිස් කදම්බය. කර්ණික කෝෂික ගොනුව නැත්නම් හිස් කදම්බය. ඊළඟට තියෙන්නේ ගොනුවේහි බෙදුණු ශාඛා දෙකක් තියෙනවා. මේ ගොනුවෙන් බෙදිච්ච ශාඛා දෙකක්. ගොනුවේහි බෙදුණු ශාඛා. අවසාන වශයෙන් තියෙනවා පර්කින්ජේ තන්තු. පර්කින්ජේ තන්තු. පර්කින්ජේ තන්තු. මෙන්න මේවා තමයි දරුවනේ හර්ට් සන්නායක පද්ධතියේ මූලික කොටස් වශයෙන් අපිට විස්තර කරන්නට තියෙන්නේ. හර්ට් සන්නායක පද්ධතියේ ප්‍රධාන කොටස් තමයි මේ තියෙන්නේ. SA ගැටය, එවත් සයනු හර්ට් කාර්නික ගැටය, AV ගැටය, කාර්නික කෝෂික ගැටය, කාර්නික කෝෂික ගොනුව නැත්නම් හිස් කදම්බය, ගොනුවේහි බෙදුණු ශාඛා සහ පර්කින්ජේ තන්තු මීට අයත් වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු.
දෙවනි ප්‍රශ්නය එස්සේ ගැටය පිළිබඳ විස්තර කරන්න. දැන් එස්සේ ගැටයට කියනවා සයනෝහර්ත් කර්ණික ගැටය කියලාත් කියනවා. සයනෝහර්ත් කර්ණික ගැටය. මේ එස්සේ ගැටේ නිර්මාණය වෙලා තින්නේ කුඩා සෛල කාණ්ඩයකින්. ස්නායු පේශි සෛල කාණ්ඩයකින් තමයි මේ එස්සේ ගැටේ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. එතකොට එස්සේ ගැටේ පිහිටන්නේ කොහෙද? එස්සේ ගැටේ පිහිටන්නේ හෘදේ මයෝකාඩියමේ. මයෝකාඩියමේ තමයි පිහිටන්නේ. හරියටම කියනවා නම් උත්තර මහ ශිරාව නැත්නම් අපි කියන්නේ පූර්ව මහ ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන ස්ථානයට ආසන්නව තමයි මේ එස්සේ ගැටය පිහිටන්නේ. ඇත්තටම හෘද ස්පන්දනය උත්තේජනය කරන්නේ ආවේග මුල්වරට නිකුත් කරන්නේ එස්සේ ගැටේ මගින්. හෘද ස්පන්දනය උත්තේජනය අදාළ ආවේග නිෂ්පාදනය කරන්නේ නිර්මාණය කරන්නේ එස්සේ ගැටේ මගින්. පැහැදිලිද? හරි. ඉතින් අපිට ඒ කාරණා ලියන්න පුළුවන්. බලන්න. සයනෝ හර්ත් කර්ණික ගැටය නම් වේ. සයනෝහර්ත් කර්ණික ගැටය නම් වේ. විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධයකි. විශේෂණය වෙච්ච කුඩා සෛල ස්කන්ධයක්. දකුණු කර්ණිකාවේ මයෝකාඩියමේ උත්තර මහ ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන ස්ථානයට ආසන්නව තමයි මෙයා පිහිටන්නේ. ඔන්න ඊළඟට පිහිටීම ගැන ලියන්න පුළුවන්. දකුණු කර්ණිකාවේ මයෝකාඩියමේ උත්තර මහ ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන ස්ථානයට ආසන්නව විවෘත වන ස්ථානයට ආසන්නව පිහිටයි. දකුණු කර්ණිකාවේ මයෝකාඩියමේ උත්තර මහ ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන ස්ථානයට ආසන්නව තමයි මේ එස්සේ ගැටේ පිහිටන්නේ. ඒතකොට එස්සේ ගැටේ විශේෂණය වෙච්ච කුඩා සෛල ස්කන්ධයකින් සමන්විතයි සයනෝහර්ත් කර්ණික ගැටේ කියලත් එස්සේ ගැටය හඳුන්වනවා. ඒ වගේම දරුවනේ හෘදයේ සංකෝචන සඳහා උත්තේජ ජනනය වෙන්නෙත් එස්සේ ගැටේ මගින්. හෘදයේ සංකෝචනය සඳහා උත්තේජය ජනනය වීම සිද්ධ වෙන්නෙත් එස්සේ ගැටේ මගින්. පැහැදිලිද? අපි ඒකත් ලියමු. හෘදයේ සංකෝචනය සඳහා උත්තේජ ජනනය වන්නේද එස්සේ ගැටය මගිනි. හෘදයේ සංකෝචනය සඳහා උත්තේජ ජනනය වන්නේද එස්සේ ගැටය මගිනි. ඒ වගේම හෘද ස්පන්දනය ආරම්භ කිරීමත් ඒ වගේම එහි රිද්මයානුකූල සංකෝචන පවත්වාගෙන යාමටත් දායක වෙන්නේ එස්සේ ගැටේ. ඒ නිසාම එස්සේ ගැටේ හඳුන්වනවා හර්ත් ගතිකරය කියලා විශේෂ නමකිනු. අපිට ලියන්න පුළුවන්. හෘද ස්පන්දනය ආරම්භ වීම හා එහි රිද්මයානුකූල සංකෝචන පවත්වා ගැනීමට එස්සේ ගැටය දායක වන බැවින් හර්ත් ගතිකරය ලෙසද හඳුන්වයි. හර්ත් ගතිකරය ලෙසද හඳුන්වයි. අවසාන වශයෙන් කියන්න තියෙන දරුවනේ හෘද ස්පන්දන වේගය රඳා පවතින සාධක කීපයක් තියෙනවා. එකක් තමයි මේ හෝමෝන ඇඩ්‍රිනලින් තයිරොක්සින් වගේ හෝමෝන වල බලපෑම, උෂ්ණත්වය,
ඒ වගේම ස්වයං සාධක ස්නායු පද්ධතියේ බලපෑම් උත්තේජන ඒ මගින් මේ හෘද ස්පන්දන වේගය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? අපි ඒකත් අපේ පිළිතුරට එකතු කරමු. හෘද ස්පන්දන වේගය ඇඩ්‍රිනලින් ඒ වගේම තයිරොක්සින් වැනි හෝමෝන මගින් හෘද ස්පන්දන වේගය ඇඩ්‍රිනලින් තයිරොක්සින් හෝමෝන මගින්ද උෂ්ණත්වය මගින්ද වෙනස් විය හැකිය. ඒ වගේම ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් ඇති කරන උත්තේජන මගිනුත් හෘද ස්පන්දන වේගය වෙනස් වෙනවා. ඒකත් අපි ලියමු. ස්වයං සාධක ස්නායු පද්ධතියේ උත්තේජන මගින්ද ස්වයං සාධක ස්නායු පද්ධතියේ උත්තේජන මගින්ද හෘද ස්පන්දන වේගය වෙනස් වේ. බලන්න දරුවෝ එහෙනම් එස්සේ ගැටේ ගැන මෙන්න මේ කියන කාරණා ටික සයිනෝහර්ට් කාර්නික ගැටේ කියලා හඳුන්වනවා. විශේෂණය වෙච්ච කුඩා සෛල ස්කන්ධයක් තමයි එස්සේ ගැටේ සමන්විත වෙන්නේ. දකුණු කර්ණිකාවේ මයෝකාඩියමේ උත්තර මහා ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන ස්ථානයට ආසන්නව තමයි පිහිටන්නේ. දැන් හෘදයේ සංකෝචන සඳහා අවශ්‍ය උත්තේජ ජනනය වෙන්නේ එස්සේ ගැටේ මගින්. ඒ වගේම හෘද ස්පන්දනයේ ආරම්භ වීමත් එහි රිද්මයානුකූල ස්පන්දන පවත්වාගෙන යාමත් එස්සේ ගැටේ මගින් තමයි සිදු කරන්නේ. ඒකට දායක වෙනවා. ඒ නිසාම හෘද ගතිකරය කියලත් විශේෂ නමකින් හඳුන්වනවා. හෘද ස්පන්දන වේගය ස්වයං සාධක ස්නායු පද්ධතියේ උත්තේජන මගින් ඒ වගේම ඇඩ්‍රිනලින් තයිරොක්සින් කියන හෝමෝන මගින් සහ උෂ්ණත්වය වැනි සාධක මගින් වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික දරුවනේ හොඳින් ඔබ අවබෝධ කරගත යුතුයි. පැහැදිලිද නේ? හරි. අපි එහෙනම් ඉතින් තුන්වෙනි ප්‍රශ්නයට යමු වෙමු. තුන්වෙනි ප්‍රශ්නය AV ගැටය පිළිබඳ විස්තර කරන්න. AV ගැටය කියන්නේ විශේෂණය වෙච්ච කුඩා සෛල ස්කන්ධයක්. ඒක මුලින්ම අපි ලියමු. AV ගැටය කියන්නේ විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධයකින් AV ගැටය සමන්විත වේ. විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධයකින් AV ගැටය සමන්විත වෙනවා. AV ගැටය කොහෙද පිහිටන්නේ? AV ගැටය පිහිටන්නේ වම් සහ දකුණු කර්ණිකා අතර පවතින කර්ණිකා ආවාර බිත්තියේ තමයි මේ AV ගැටය අපිට පිහිටනවා දකින්න ලැබෙන්නේ. දැක ගන්න ලැබෙන්නේ. අපි පිටිම ලියමු. AV ගැටය පිහිටා තිබෙන්නේ වම් හා දකුණු කර්ණිකා අතර වූ හෘද කර්ණික ආවාර බිත්තියේ. ඒ වගේම දරුවනේ AV ගැටේ තියෙන ප්‍රධානම කාර්යභාරය තමයි කර්ණිකාවල ඉඳලා කෝෂිකා දක්වා ස්නායු ආවේග නැත්නම් විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමක් සිද්ධ කරනවා. AV ගැටේ කරන්නේ කර්ණිකාවල සිට කෝෂිකා දක්වා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමක් සිදු කරනවා. AV ගැටේ මගින් කර්ණිකාවල සිට කෝෂිකා දක්වා කර්ණිකාවල සිට කෝෂිකා දක්වා
විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරයි. විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරයි. ඒ අනුව දරුවනේ තුන්වෙනි ප්‍රශ්නය අපිට සම්පූර්ණයෙන්ම මේ පිළිතුර ලිව්වා. විශේෂණය වෙච්ච කුඩා සෛල ස්කන්ධයකින් තමයි සමන්විත වෙන්නේ AV ගැටය. AV ගැටය පිහිටලා තියෙන්නේ වම් සහ දකුණු කර්ණිකා අතර තියෙන හර්ට් කර්ණික ආවාර බිත්තියේ. ඒ වගේම කර්ණිකාවල සිට කෝෂිකා දක්වා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරන්න තමයි AV ගැටය දායක වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික හොඳින් දැනගන්න ඕනේ. අපි මීළඟට යමු වෙමු 4 වෙනි ප්‍රශ්නයට. 4 වෙනි ප්‍රශ්නය බලන්න. හිස් ගොනුව ශාකා සහ පර්කින්ජේ තන්තු පිළිබඳ විස්තර කරන්න. දරුවනේ හිස් ගොනුව නැත්නම් මේකට AV ගොනුව කියනවා. මේක තන්තු ස්කන්ධයක්. මේක AV ගැටයෙන් තමයි පැන නගින්නේ. අපිට ඒක ලියන්න පුළුවන් නේ. හිස් ගොනුව හෙවත් AV ගොනුව තන්තු ස්කන්ධයකි. හිස් ගොනුව හෙවත් AV ගොනුව තන්තු ස්කන්ධයකි. එය AV ගැටයෙන් පැන නගී. AV ගැටයෙන් තමයි පැන නගින්නේ. ඒ වගේම දරුවනේ කෝෂිකාන්තර ආවාරයේ ඉහළන්තයේ පිහිටි කර්ණිකා සහ කෝෂිකා වෙන් කරන තන්තුමය මුදුව හරහා AV ගොනුව ගමන් කරලා නැත්නම් AV ගොනුව පැමිණිලා වම් සහ දකුණු ලෙස ශාඛා දෙකකට බෙදී යනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. කෝෂිකාන්තර ආවාරයේ ඉහළ අන්තයේ පිහිටි කෝෂිකා හා කර්ණිකා වෙන් කරන තන්තුමය මුදුව හරහා AV ගොනුව පැමිණ දකුණු හා වම් ලෙස ශාඛා දෙකකට බෙදේ. බෙදී යයි කියලා ලියමු. ශාඛා දෙකකට බෙදී යයි. ඊට පස්සේ දරුවනේ මේ කෝෂිකා මයෝකාඩියම තුලදී මේ ශාඛා දෙක තවදුරටත් සිහින් තන්තු බවට බෙදිලා යනවා. එවැනි තන්තු වලට කියන්නේ පර්කින්ජේ තන්තු කියලා. අපි ඒකත් ලියමු. කෝෂිකා මයෝකාඩියම තුලදී මෙම ශාඛා තව දුරටත් සිහින් තන්තු බවට බෙදී යයි. ඒවා පර්කින්ජේ තන්තු නම් වේ. ඒවා පර්කින්ජේ තන්තු කියලා තමයි කියන්නේ. පැහැදිලිද? එතකොට බලන්න මෙතෙක් අපි ලියපු කාරණා ටික. හිස් ගොනුව හෙවත් AV ගොනුව තන්තු ස්කන්ධයක්. එය AV ගැටයෙන් තමයි පැන නගින්නේ. කෝෂිකාන්තර ආවාරයේ ඉහළන්තයේ පිහිටි කෝෂිකා සහ කර්ණිකා වෙන් කරන තන්තුමය මුදුව හරහා AV ගොනුව පැමිණිලා වම් සහ දකුණු ලෙස ශාඛා දෙකකට බෙදිලා යනවා. මේ කෝෂිකා මයෝකාඩියම තුලදී මේ ශාඛා තවදුරටත් සිහින් තන්තු බවට බෙදිලා යනවා. ඒවට තමයි දරුවනේ පර්කින්ජේ තන්තු කියලා කියන්නේ. ඒ අනුව දරුවනේ මේ AV ගැටයේ ඉඳලා මයෝකාඩියමේ අග්‍රය දක්වා විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය කරන්න දායක වෙනවා මේ AV ගොනුවේ
ශාකා ඒ වගේම පර්කින්ජේ තන්තු. ඒ ගැන අපිට ලියන්න පුළුවන්. එතන ලියමු අපි AV ගැටයේ සිට දැන් බලන්න AV ගැටයේ සිට මයෝකාඩියමේ අග්‍රය දක්වා විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණයට AV ගොනුවේ ශාකා සහ පර්කින්ජේ තන්තුදායක වේ. පර්කින්ජේ තන්තුදායක වේ. ඒ විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණයේ ප්‍රතිඵලයක් ලෙස කෝෂිකා සංකෝචනය ආරම්භ වෙනවා. එවිට එම ආවේග සම්ප්‍රේෂණයේ ප්‍රතිඵලයක් ලෙස කෝෂිකා සංකෝචනය ආරම්භේ. කෝෂිකා සංකෝචනය ආරම්භ වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මේ සංකෝචන ඉහළට සහ පිටත දිශාවට ඇදිලා යනවා ගමන් කරනවා. එවිට මෙම සංකෝචන ඉහළට හා පිටත දිශාවට ඇදී යයි. එවිට මෙම සංකෝචන ඉහළට සහ පිටත දිශාවට ඇදිලා යනවා ගමන් කරනවා. ඒත් එක්කම පුප්පුෂීය මහධමනියට සහ සංස්ථානික මහධමනිය තුළට එකවර රුධිරය පොම්ප වෙනවා. ඒ අනුව පුප්පුෂීය මහධමනිය හා සංස්ථානික මහධමනිය තුළට එකවර රුධිරය පොම්ප කරයි. එකවර රුධිරය පොම්ප කරනවා. පැහැදිලි. බලන්න එතකොට මේ කරුණු කාරණා හිස් ගොනුව හෙවත් AV ගොනුව තන්තු ස්කන්ධයක් මේ AV ගැටයෙන් තමයි පැන නගින්නේ. කෝෂිකාන්තරාවාරයේ ඉහළ අන්තයේ පිහිටි කෝෂිකා සහ කර්ණිකා වෙන් කරන ඒ තන්තුමය මුදුව හරහා AV ගොනුව පැමිණිලා දකුණු සහ වම් ලෙස ශාඛා දෙකකට බෙදිලා යනවා. කෝෂිකා මයෝකාඩියම් තුලදී මේවා මෙම ශාඛා තවදුරටත් සිහින් තන්තු වලට බෙදිලා ගිහිල්ලා පර්කින්ජේ තන්තු ඇති වෙනවා. AV ගැටේ ඉඳලා මයෝකාඩියමේ අග්‍රය දක්වා විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණයට මේ AV ගොනුවේ ශාඛා සහ පර්කින්ජේ තන්තු දායක වෙනවා. එතකොට මේ ආවේග සම්ප්‍රේෂණයේ ප්‍රතිඵලයක් විදිහට කෝෂිකා සංකෝචනය ආරම්භ වෙනවා. එතකොට මේ සංකෝචන ඉහළට සහ පිටත දිශාවට විහිදිලා යනවා ඇදිලා යනවා. ඒ අනුව පුප්පුෂීය මහධමනිය සහ සංස්ථානික මහධමනිය තුළට රුධිරය පොම්ප වීමක් එකවර සිද්ධ වෙනවා. ඔන්න ඔය කාරණා තමයි දරුවනේ හතරවෙනි ප්‍රශ්නයට ඔබේ පිළිතුර විය යුත්තේ. අපි පස්වෙනි ප්‍රශ්නයට යමු. පස්වෙනි ප්‍රශ්නය හර්ට් චක්‍රයන් කුමක්ද? දරුවනේ පූර්ණ හර්ට් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල තමයි අපි කියන්නේ හර්ට් චක්‍රය කියලා. බලන්න. පූර්ණ හර්ට් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල. පූර්ණ හර්ට් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල තමයි දරුවනේ හර්ට් චක්‍රය කියලා අදහස් කරන්නේ. පූර්ණ හර්ට් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල තමයි හර්ට් චක්‍රය කියන්නේ. අපි 6 වෙනි ප්‍රශ්නයට යමු.
හර්ට් චක්‍රයක් සම්පූර්ණ වීමට ගත වන කාලය කොපමණද? හරිම සරලයි. තත්පර 0.8යි නේද? මතකද? තත්පර 0.8යි. මෙන්න ගත වෙන කාලය. තත්පර 0.8යි. තත්පර 0.8යි. අපි 7 වෙනි ප්‍රශ්නයට යමු. හර්ට් චක්‍රයේ ප්‍රධාන පියවර නම් කර ඊට ගත වන කාලය ඉදිරියෙන් ලියන්න. පළවෙනි පියවර තමයි මෙලිව්වේ කර්ණිකා ආකුංචය. මේකට යනවා තත්පර 0.1ක්. තත්පර 0.1ක කාලයක් යනවා. දෙවනි පියවර තමයි කෝෂිකා ආකුංචය. කෝෂිකා ආකුංචය. මේකට යනවා තත්පර 0.3ක්. තත්පර 0.3ක්. අවසාන වශයෙන් පූර්ණ හර්ට් විස්තාරය මේකට යනවා තත්පර 0.4ක් යනවා. පූර්ණ හර්ට් විස්තාරය තත්පර 0.4ක් යනවා. බලන්න එතකොට හර්ට් චක්‍රයේ ප්‍රධාන පියවර 3ක් තියෙනවා. කර්ණිකා ආකුංචය තත්පර 0.1යි. කෝෂිකා ආකුංචය තත්පර 0.3යි. පූර්ණ හර්ට් විස්තාරය තත්පර 0.4ක කාලයක් මේ සඳහා ගත වෙනවා. පැහැදිලිද? හරි. අපි එමුනම් 8 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ 8 වෙනි ප්‍රශ්නේ ආඝාත පරිමාව කියන්නේ මොකක්ද කියලා. එක සංකෝචනයකදී එක සංකෝචනයකදී කෝෂිකාවෙන් පිට කරන රුධිර පරිමාව තමයි ආඝාත පරිමාව කියන්නේ. එක් හර්ට් සංකෝචනයකදී කෝෂිකාවලින් පිටවන රුධිර පරිමාව ආඝාත පරිමාවයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 9 වෙනි ප්‍රශ්නේ කර්ණිකා ආකුංචය විස්තර කරන්න. දරුවනේ මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ කර්ණිකාවලට රුධිරය ගලාගෙන එනවා. කර්ණිකාවලට රුධිරය පැමිණුණාට පස්සේ එස්සේ ගැටේ මොනවා වෙනවද? උත්තේජනය වෙනවා. එතකොට එස්සේ ගැටේ මගින් ජනනය වන විද්‍යුත් ආවේගවලට අදාළව සංකෝචන තරංගයක් ආරම්භ වෙනවා. මේ සංකෝචන තරංගය කර්ණිකා දෙකෙහිම මයෝකාඩියම් හරහා පැතිරෙනවා, සම්ප්‍රේෂණය වෙනවා. ඉස්සෙල්ලා අපි ওই කාරණා ටික ලියමු. බලන්න. කර්ණිකා තුලට රුධිරය පැමිණි පසු කර්ණිකා තුලට රුධිරය පැමිණි පසු එස්සේ ගැටය උත්තේජනය වේ. එස්සේ ගැටේ උත්තේජනය වෙනවා. එවිට එස්සේ ගැටයෙන් ජනනය වන විද්‍යුත් ආවේග මගින් ජනනය වන විද්‍යුත් ආවේග මගින් සංකෝචන තරංගයක් ආරම්භ වේ. එතකොට එස්සේ ගැටයෙන් ජනනය වන විද්‍යුත් ආවේග මගින් සංකෝචන තරංගයක් ආරම්භ වෙනවා. සංකෝචන තරංගයක් ආරම්භ වෙනවා. දැන් මේ සංකෝචන තරංගය කර්ණිකා දෙකේම මයෝකාඩියම් තුලට පැතිරලා යනවා. මෙම සංකෝචන තරංගය කර්ණිකා දෙකෙහිම මයෝකාඩියම්
තුළට පැතිරී යයි. මේ සංකෝචන තරංගයේ කර්ණිකා දෙකෙහිම මයෝකාඩියම් තුළට පැතිරිලා යනවා. එතකොට දරුවනේ කර්ණිකාවල ඉතිරි වෙලා තියෙන රුධිරයත් කෝෂිකාවලට ගමන් කරලා කර්ණිකා සම්පූර්ණයෙන්ම හිස් වෙනවා. මේකට තමයි තත්පර 0.1ක කාලයක් ගත වෙන්නේ. අපිට ඒ ටිකත් ලියන්න පුළුවන්. එවිට කර්ණිකා තුල ඉතිරි වී ඇති රුධිරයත් කෝෂිකා තුලට ගමන් කර කර්ණිකා තුල ඉතිරි වී ඇති රුධිරයත් කෝෂිකා තුලට ගමන් කර කර්ණිකා හිස් වේ. මේ සඳහා තත්පර 0.1ක කාලයක් ගත වේ. බලන්න එතකොට කර්ණිකා කුංචිය විස්තර කරන්නකොත් අපි මොනවද ලියන කරුණු? කර්ණිකා තුලට රුධිරය පැමිණුණාට පස්සේ එස්සේ ගැටය උත්තේජනය වෙනවා. එතකොට එස්සේ ගැටයෙන් ජනනය වන විද්‍යුත් ආවේග මගින් මේ සංකෝචක තරංගයක් ආරම්භ වෙනවා. ඒ සංකෝචක තරංගය කර්ණිකා දෙකෙහිම මයෝකාඩියම දක්වා පැතිරෙනවා. එතකොට කර්ණිකා තුල ඉතිරි වී පවතින රුධිරයත් කෝෂිකා තුලට ගමන් කරලා කර්ණිකා හිස් වෙනවා. මේ වැඩේට තමයි තත්පර 0.1ක කාලයක් ගත වෙන්නේ. පැහැදිලිද? හරි. එhmenan දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නයට යමු. කෝෂිකා ආකුංචිය විස්තර කරන්න 10 වෙනි ප්‍රශ්නය. දැන් කෝෂිකා ආකුංචියදී අපි මොකද්ද කියන්නේ මුලින්ම? දැන් කර්ණික පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග AV ගැටයට එනවා මුලින්ම. ඒක ඉස්සෙල්ලම ලියන්න ඕනේ. කර්ණික පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග AV ගැටය වෙත පැමිණේ. කර්ණික පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග AV ගැටය වෙත පැමිණේ. එතකොට AV ගැටයේදී මේ කර්ණිකා වලින් ඒ ආවේග කෝෂිකා වලට සම්ප්‍රේෂණය තප්පරයකින් කොටසක පමණ ප්‍රමාදයකින් තමයි සිද්ධ වෙන්නේ. තප්පරයකින් කොටසක පමණ ප්‍රමාදයකින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට AV ගැටයේ සිට කර්ණිකා වලින් කෝෂිකා දක්වා ආවේග සම්ප්‍රේෂණය තත්පරයකින් සුළු කොටසකින් ප්‍රමාද වේ. බලන්න කර්ණික පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග AV ගැටය වෙත පැමිණෙනවා. කර්ණිකා පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග AV ගැටයට එනවා. දැන් AV ගැටේ ඉඳලා කර්ණිකා වලින් කෝෂිකා දක්වා ආවේග සම්ප්‍රේෂණය තත්පරයෙන් සුළු කොටසකින් පමණ ප්‍රමාද වීමක් සිද්ධ වෙනවා. තත්පරයකින් සුළු කොටසකින් ප්‍රමාද වීමක් අපිට දකින්න ලැබෙනවා. දැන් මේ හින්දා කෝෂිකා සංකෝචනයටත් පෙර කර්ණිකා වලින් රුධිරය කෝෂිකා වෙත ලැබීම සිද්ධ වෙනවා. නිසා අපිට ලියන්න පුළුවන් කෝෂිකා සංකෝචනයටත් පෙර කර්ණිකා වලින් කෝෂිකා වෙත රුධිරය පැමිණේ. දැන් මේ ප්‍රමාදයෙන් පස්සේ මේ ප්‍රමාදයෙන් පසු AV ගැටය විද්‍යුත් ආවේග ක්‍රියාරම්භ කර. දැන් මේ ප්‍රමාදයෙන් පස්සේ AV ගැටේ විද්‍යුත් ආවේග ක්‍රියාරම්භ කර AV ගොනුව ගොනුවේ ශාඛා සහ පර්කින්ජේ තන්තු දක්වා මේ ආවේගය සම්ප්‍රේෂණය කරනවා.
එවි ගොනුව ගොනුවෙහි ශාඛා සහ පර්කින්ජේ තන්තු දක්වා මෙම ආවේගය සම්ප්‍රේෂණය කරයි. එම ආවේගය සම්ප්‍රේෂණය කරයි. එතකොට දරුවනේ කෝෂිකා පේශි දක්වා මේ ආවේගය පැමිණෙනවා. එවිට කෝෂිකා පේශි දක්වා එම ආවේග පැමිණේ. ඊට පස්සේ මේ කෝෂිකා බිත්ති හරහා හත් අග්‍රයේ ඉඳලා ඉහළට මේ සංකෝචක තරංගය පැතිරෙනවා. ඉන්පසු කෝෂිකා බිත්ති හරහා හත් අග්‍රයේ සිට ඉහළට සංකෝචක තරංගය පැතිරවීමට සලස්වයි. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදියට කෝෂිකා දෙකම එකවර සංකෝචනය වෙනවා. එවිට කෝෂිකා දෙක එකවර සංකෝචනය වේ. කෝෂිකා දෙක එකවර සංකෝචනය වෙනවා. දරුවනේ මේ අවස්ථාවේදී දකුණු කෝෂිකාව තුළ තියෙන රුධිර පීඩනය පුප්පුෂීය මහධමනිය තුළ රුධිර පීඩනයට වඩා වැඩි. වම් කෝෂිකාව තුළ තියෙන රුධිර පීඩනය සංස්ථානික මහධමනිය තුළ තියෙන රුධිර පීඩනයට වඩා වැඩි. ඒ නිසා රුධිර පීඩනය වැඩි තැන ඉඳන් රුධිර පීඩන අඩු තැනට තමයි මේ රුධිරය ගලා යාම සිද්ධ වෙන්නේ. ඒ අනුව පිළිවෙලින් පුප්පුෂීය අඩසඳ කපාටය සහ සංස්ථානික අඩසඳ කපාටය විවෘත වෙලා රුධිරය පුප්පුෂීය මහධමනියටත් සංස්ථානික මහධමනියටත් පොම්ප කිරීමක් සිද්ධ වෙනවා. හරි? අපිට ලියන්න පුළුවන් දකුණු කෝෂිකාවේ රුධිර පීඩනය පුප්පුෂීය දමනි තුල රුධිර පීඩනයට වඩා වැඩිය. වම් කෝෂිකාවේ රුධිර පීඩනය සංස්ථානික මහධමනි රුධිර පීඩනයට වඩා වැඩිය. මේ අනුව පුප්පුෂීය හා මහධමනි කපාට විවෘත වී පිළිවෙලින් පුප්පුෂීය දමනියට හා සංස්ථානික මහධමනියට රුධිරය ගලා යයි. රුධිරය ගලා යයි. හරිම සරලයි. ඔන්න කෝෂිකා ආකුංචය ගැන අපි කතා කරා. අපි ඊළඟ ප්‍රශ්නයට දරුවනේ යොමු වෙමු. අපි 11 වෙනි ප්‍රශ්නයට එනවා. පූර්ණ හෘද් විස්තරය විස්තර කරන්න. දරුවනේ පූර්ණ හෘද් විස්තරය සඳහා ගත වෙන තත්පර 0.4ක කාලයක්. තත්පර 0.4ක කාලයක්. මේ අවස්ථාවේදී කර්ණිකා සහ කෝෂිකා ඉහිල් වෙලා පවතින්නේ. ඒ වගේම හෘදය වෙත රුධිරය ගලා එමින් පවතිනවා. හරි බලන්න.
තත්පර 0.4ක කාලයක් මේ සඳහා ගත වේ. මේ අවස්ථාවේදී කර්ණිකා හා කෝෂිකා ඉහිල්ව පවතී. විවේකයෙන් ඉන්නේ. එවිට හෘදය වෙත රුධිරය ගලා එමින් පවතී. හෘදය වෙත රුධිරය ගලා එමින් පවතිනවා. දැන් දකුණු කර්ණිකාව වෙත දේහයේ ඉහළ කොටස් වලින් ඔක්සිජන් විමුක්ත රුධිරය උත්තර මහා ශිරාවෙනුත් ඒ වගේම දේහයේ පහළ කොටස් වලින් ඔක්සිජන් විමුක්ත රුධිරය අදර මහා ශිරාවෙනුත් දකුණු කර්ණිකාව වෙත ගලාගෙන එනවා. ඒ වගේම වම් කර්ණිකාව වෙත පෙනහැලිවල ඉඳලා පුප්පුෂීය ශිරා 4ක් ඔස්සේ ඔක්සිජන් කෘත රුධිරය හරි ඔක්සිජන් සහිත රුධිරය ගලාගෙන එනවා. අපිට ඒ කාරණා ලියන්න පුළුවන්. දකුණු කර්ණිකාව වෙත උත්තර මහා ශිරාව හා අදර මහා ශිරාව ඔස්සේ ඔක්සිජන් විමුක්ත රුධිරය පැමිණේ. එසේම වම් කර්ණිකාව වෙත පෙනහැලිවල සිට පුප්පුෂීය ශිරා 4ක් ඔස්සේ ඔක්සිජනීකෘත රුධිරය පැමිණේ. ඔක්සිජනීකෘත රුධිරය පැමිණේ. දැන් මේ වෙනකොට දරුවනේ කර්ණිකාවල පීඩනය කෝෂිකාවල පීඩනයට ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ වන විට කර්ණිකාවල පීඩනය කෝෂිකාවල පීඩනයට වඩා ක්‍රමයෙන් වැඩි වේ. මේ හින්දා කර්ණික කෝෂික කපාට විවෘත වෙලා ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට කියන්නේ ඒවනේ. ඒවා විවෘත වෙලා ක්‍රමක්‍රමයෙන් කෝෂිකා වෙත රුධිරය ගලාගෙන එනවා. මෙවිට කර්ණික කෝෂික කපාට විවෘත වී කෝෂිකා වෙත රුධිරය ක්‍රමයෙන් ගලා එයි. කෝෂිකා වෙත රුධිරය ක්‍රමයෙන් ගලා එයි. දරුවනේ මෙය අක්‍රීය වශයෙන් සිදුවන්නේ. මෙය අක්‍රීයව සිදුවේ. මෙන්න මේක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ පූර්ණ හර්ට් විස්තරය විස්තර කිරීමේදී. එවනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 12 වෙනි ප්‍රශ්නය. විද්‍යුත් කාන්තුක රේඛනය නැත්නම් ECG යනු කුමක්ද? දරුවනේ මොකද්ද ECG කියන්නේ? දැන් දේහ පටක තරල මේවා හොඳින් විද්‍යුතය සන්නයනය වන මාධ්‍යයන්. ඒ නිසාම පපුව මත එහෙම නැත්නම් ගාත්‍රාවල සම මත ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් ඉලෙක්ට්‍රෝඩ පිහිටුවීමෙන් අපිට පුළුවන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳව යම්කිසි
වාර්තාවක් ලබා ගන්න. අන්න එවැනි වාර්තාවකට තමයි ඒ රිපෝට් එකට තමයි කියන්නේ විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් ECG කියලා. පැහැදිලිද? හරි. අපිට ලියන්න පුළුවන්. දේහ පටක හා තරල හොඳින් විද්‍යුතය සන්නයනය කරන බැවින් පපුව මත එහෙම නැත්නම් ගාත්‍රාවල සම මත ඉලෙක්ට්‍රෝඩ පිහිටුවීමෙන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගත හැක. එවැනි වාර්තාවක් විද්‍යුත් කන්තුක රේඛනයක් නම් වේ. ඒ වගේ වාර්තාවකට තමයි දරුවනේ අපි කියන්නේ විද්‍යුත් කන්තුක රේඛනයක් කියලා. හරිම සරලයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. 13 වෙනි ප්‍රශ්නේ අපිට රූප සටහනක් අදින්න තියෙන දරුවෝ ECG සටහනක මූලික තරංග ඇඳ දක්වන්න. ඇත්තට මූලික තරංග පහක් තියෙනවා. හරි? මේ බලන්න. එකක් තමයි P තරංගය. ඊට පස්සේ Q R S මේක තරංග සංකීර්ණයක්. මෙහෙම ගිහිල්ලා නැවත T තරංගය. මෙන්න ECG සටහනක මූලික තරංග ටික. P තරංගයේ තියෙනවා, QRS තරංග සංකීර්ණයේ තියෙනවා, T තරංගයේ තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දාහතර ECG සටහනක මූලික තරංග පිළිබඳ විස්තර කරන්න. දැන් අපිට මුලින්ම තියෙනවා P තරංගය. දැන් P තරංගයෙන් නිරූපණය වෙන්නේ විශේෂම කර්ණිකා විද්‍රවණය. දැන් මේකෙදි සිද්ධ වෙන දරුවනේ එසේ ගැටේ මගින් ජනනය වන ආවේගය කර්ණිකා ඔස්සේ පැතිර යාම තමයි මේ තරංගයෙන් නිරූපණය වෙන්නේ. මෙහිදී එසේ ගැටය මගින් ඇති කරන තරංගය, ඇති කරන සංකෝචක තරංගය කර්ණිකා හරහා පැතිර යාම සිදුවේ. එය P තරංගයේ මගින් නිරූපණය වේ. ඒ P තරංගයේ මගින් නිරූපණය වේ. ඊළඟ දරුවනේ QRS තරංග සංකීර්ණය. දැන් මේ QRS තරංග සංකීර්ණයෙන් නිරූපණය වෙන්නේ AV ගැටේ ඉඳලා කෝෂිකාවල පේශි දක්වා මේ සංකෝචන තරංගයේ වේගවත්ව පැතිර යාම. ඒ වගේම කෝෂිකා පේශිවල ප්‍රබල සංකෝචනය. ඒක තමයි නිරූපණය වෙන්නේ මේ QRS තරංගයේ. AV ගැටේ සිට කෝෂිකා පේශි දක්වා සංකෝචක තරංගය
වේගවත්ව පැතිර යාමත් කෝෂිකා පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් නිරූපණය වේ. මේක කෝෂිකා විද්‍රවණය කියන්නත් පුළුවන්. කෝෂිකා විද්‍රවණයයි. දැන් ඊළඟට ටී තරංගය. ටී තරංගය කියලා අදහස් කරන්නේ මේ කෝෂිකා පේශිවල ප්‍රතිද්‍රවණය නිරූපණය වෙන්නේ මේ ටී තරංගය මගින්. බලන්න. කෝෂිකා පේශිවල ප්‍රතිද්‍රවණය හා ඒ වගේම අපිට කියන්න පුළුවන් කෝෂිකා ඉහිල්වීම නිරූපණය කරනවා. කෝෂිකා ඉහිල්වීම නිරූපණය කරයි. කෝෂිකා ඉහිල්වීම නිරූපණය කරයි. ඒ අනුව දරුවනේ අපිට දැන් පුළුවන් 15 වෙනි ප්‍රශ්නයට යමු වෙන්න. බලන්න. ECG සටහනක වැදගත්කම කුමක්ද? මොකක්ද ECG සටහනක වැදගත්කම? පුද්ගලයෙක්ගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා ගන්න අපිට ECG සටහනක් වැදගත් වෙනවා. පුද්ගලයෙකුගේ හෘද ක්‍රියාකාරීත්වයේ ස්වභාවය හඳුනා ගැනීමට ECG සටහන වැදගත් වේ. මෙහිදී තරංගවල හැඩය චක්‍ර අතර කාලාන්තරය ඒ විතර නෙමෙයි චක්‍ර කොටස් අතර කාලාන්තරය ආදීන් හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. තොරතුරු ලබා ගත හැකියි. පැහැදිලිද? ඒ අනුව දරුවනේ සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ තුන්වන පාඩම් මාලාව වන රුධිර සංසරණ පද්ධතිය නැත්නම් සතුන්ගේ සංසරණ පද්ධතිය. එහි 9 වන පරිච්ඡේදයේ ප්‍රශ්නාවලිය මේන් අවසන් වෙනවා. අපි 10 වන පරිච්ඡේදයේ තුලින් විශේෂයෙන්ම රුධිර පීඩනය, ආකුංචි රුධිර පීඩනය, විස්තාර රුධිර පීඩනය වගේ වැදගත් සංකල්ප ගණනාවක් ඔබගේ සෞඛ්‍යයට අදාළ වන අධ්‍යාතතිය, මන්දාතතිය මේ වගේ දේවල් ගැන කරුණු සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා. එහෙනම් අපි ඊළඟ පරිච්ඡේදයෙන් නැවත ඔබව මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.